ඔබට මට ප්‍රේම කරන්නා වූ මා ඔබ ප්‍රේම කරන්නා වූ දයාන්විත සර්ව බලධාරී ප්‍රේමාන්විත දෙවි පියාණන් වහන්සේගේ ආශිර්වාදය රැකවරණය බලමහිමය ඔබ සමග ඔබේ පවුලේ සියලු දෙනා සමග වන්නටයි කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේදී අපි ධර්මයානෝ ධර්ම සාකච්ඡාව මේ ආකාරයෙන් ආරම්භ කරන්නට සූදානම්. ක්‍රිස්තු සභා මාතාව ශුද්ධ සභා මාතාව ඔබව මාව දේව වන්දනා වර්ෂය තුල දම් පැහැය රැගෙන එමින් දම් පැහැය වර්ණවත් කරමින් එය ඔබ මා ඉදිරියේ දිස්වන්නට සලස්වමින් හරි අපූර්ව සමයන් ද්විත්වයකට කාල පරිච්ඡේද ද්විත්වයකට ඔබව මාව රැගෙන යනවා. ඔබ මගේ හදවත් ඔසවනවා. ඒ කාල පරිච්ඡේද ද්විත්වයෙන් එක් කාල පරිච්ඡේදයක් තමයි ආගමන සමය ආගමන කාලය ලෙස අප හඳුන්වනු ලබන්නේ. ලෝකය බාහිරය ඔබ මා වෙත ගෙනෙන්නා වූ ආගමනය ක්‍රිස්තෝත්පත්ති මංගල්‍යයට එහා ගිය ගැඹුරක් ශුද්ධ සභා මාතාව ආගමන සමය උදෙසා ලබා දෙනවා. ඔබේ මගේ ඇතුළාන්ත මනස්ථාපනය ඔබේ මගේ ඇතුළාන්ත සිතුවිලි උන්වහන්සේ වෙත ඔසවන්න ඔබ මා තුළ හිස්වීමක් ඇති කරගන්න. සතුටේ ප්‍රියතාවයේ ප්‍රිය ජනක භාවයේ මංගල්‍ය සමරන්නට මූලාරම්භයේ පටන් ඔබ මාව යම් ශෝකාකූල යම් සිත් හැරෙන සුළු අත්දැකීමකට අරගෙන යන්නට සූදානම්ව තිබෙනවා. ඉතින් 2021 දේවවන්දනා වර්ෂයේ අපි සූදානම් වෙනවා ආගමන සමය ආරම්භ කරන්නට ක්‍රිස්තෝත්පත්ති මංගලෝත්සවය සමරමින්. ආගමන සමයේ පළමුවන ඉරුදිනට අදාළ දේවාක්‍ය සංග්‍රහය පිළිබඳවයි අද දවසේදී අපි ධර්මයානෝ ධර්ම සාකච්ඡාව තුළ කතිකා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා බොහොම ගෞරවයෙන් ඇරයුම් කළා ගරු වජිර සිල්වා පූජා ප්‍රසාදීන් වහන්සේට. පියතුමිනි ආයිබෝවන් ජෙසු පිහිටයි. ආයිබෝවන් ජෙසු පිහිටයි. පියතුමිනි අපි අද පළමුවන දේව ප්‍රකාශනය සුදු සුභාරංචිය දෙවන දේව ප්‍රකාශනය අරගත්තම ප්‍රධාන තේමාවක් විදිහට අපිට පැහැදිලි කරලා දෙන කරුණ මොනවද? මෙහි සම්මිශ්‍රණය වෙලා තිබෙන්නා වූ මූලික තේමාව මොන වගේද? චතුර අද දවසේදී අපට දෙන මූලික තේමාව තමයි අප සමිදානන් වහන්සේගේ දෙවන ආගමනය පිළිබඳව අපට මෙනෙහි කරන්නට දෙන අයදීම ආරාධනාව. එය සවිස්තර වන්නේ දාවිද්ගේ වංශයට දුන් පොරොන්දුව ප්‍රථමයෙන් ඉටුවීමත් ඒ ඉටුවීමේ පොරොන්දුවේ පරිපූර්ණතාවය ඔවුන් වහන්සේගේ දෙවන ආගමනයත් සමග සිද්ධ වීමත්. මේ ධර්මතාවය රැගෙන එන්න පළමු කියවීම මුල් පුරුණ අතර සුදු සුභාරංචිය තුළ එය වඩාත් ප්‍රකාශ වෙනවා. දෙවන කියවීමෙන් ඒ සඳහා කෙසේ සූදානම් විය යුතුද කියා දෙනවා. පිළිතුරු ගීයෙන් මොනවද කරන්න ඕන කියලා අපට කියනවා. වැඩි කල් වේලා නොගෙන අපි සූදානම් වෙනවා හිතවතුනි පළමුවන දේව ප්‍රකාශනය උච්චාරණය කිරීමෙන් අනතුරුව පිළිබඳව විශ්ලේෂණය කරගන්නට. ජෙරමියා දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන් ගත් පාඨයකි. සමිදානන් වහන්සේ මෙසේ වදාරනසේක. ඊශ්‍රායෙල් සෙනගටත් ජුදා සෙනගටත් මා කළ පොරොන්දුව ඉෂ්ට කරන කාලය පැමිණෙන්නේය. ඒ දවස ඒ අවධිය පැමිණි විට සැබෑ ලෙස දාවිද්ගේ පරපුරෙන් පැවත එන දැහැමි උතුමෙකු මම නැගිටුවන්නෙමි. එතුමානෝ දේශය මුළුල්ලේ සාධාරණව යුක්ති සහගතව කටයුතු කරනසේක. ඒ කාලය පැමිණි විට ජුදාහි වැසියෝ ගලවනු ලබන්නෝය. ජෙරුසලමේ වැසියෝද සුවසේ වාසය කරන්නෝය. ඔවුන් සිය දේශයට දෙන නාමය සමිදානන් වහන්සේ අපේ මිදුම් කාර්යානෝ යනුයි. අපි පළමුණ දේව ප්‍රකාශනයට පියතුමිනි අද දවසේදී අවධානය යොමු කරද්දී පියාණන් වහන්සේ මනුෂ්‍ය සංහතියට දක්වපු ප්‍රේමයේ උතුම්ම තැන සිය පුත්‍රයන්න් වහන්සේ අප වෙනුවෙන් එවීම. හැබැයි මේ කාර්ය බොහොම සරලව අපි හිතන විදිහට හිතන පතන විදිහට බොහොම සරල ලෙස ගලාගෙන එන්නා වූ දෙයක් නොවන වගේ අපට පැහැදිලියි. එය ලොකු ගැඹුරකින් එය ලොකු සූදානමකින් උන්වහන්සේ සිදු කළ වග අපට පළමුණ දේව ප්‍රකාශනය පැහැදිලි කරනවා. කොහොමද අද අපි පළවෙනි දේව ප්‍රකාශනය දිග අරගන්නේ? අද ජෙරමියා දිවස් ප්‍රසාදීවරයාගේ 33 වෙනි පරිච්ඡේදයේ 14 සිට 16 කියන වගන්තිය තමයි වගන්ති කීපය තමයි අපට දීලා තියෙන්නේ. මේ වගන්ති ආශ්‍රය කරගත්තු සුදු ලියවිල්ලේ වෙනත් තැන්වල සුභාරංචි පාඨද තිබෙනවා. ඒවාද මුසු කොටගෙන අපි මෙහි තේරුම තේරුම් කරගන්න උත්සාහ කරමු.
යසායා දිවසිවරයාගේ පොතේ 32 පරිච්ඡේදයේ 1 හා 2ත් ජෙරමියා දිවසිවරයාගේ පොතේ 23 වෙනි පරිච්ඡේදයේ 5ත් 29 වෙනි පරිච්ඡේදයේ 10ත් 31 පරිච්ඡේදයේ 31ත් 32 පරිච්ඡේදයේ 42ත් 33 පරිච්ඡේදයේ 9ත් කියන වගන්ති ආශ්‍රය කොටගෙන මේ ජෙරමියාගේ පොතේ 33 14 ඉඳලා 16 අපි විග්‍රහ කරගන්න උත්සාහ කරමු. දැන් මේ සියල්ලම සාරාංශ කළොත් මෙන්න මේ වගේ අදහසක් මට ඔබ වෙතට ගේන්න පුළුවන්. දාවිද්ගේ වංශයට පොරොන්දුවක් දෙනවා. ඒ පොරොන්දුවේ ස්ථීරසාර භාවයේ පිළිබඳව උන්වහන්සේ තමන් වහන්සේගේ දිවැසිවරුන් ලවා විටින් විට එක් එක් සන්දර්භයන්ට අනුකූලව ප්‍රකාශ කිරීම සිද්ධ කරනවා. ජුදාව සහ ඊශ්‍රායලය නම් උතුර හා දකුණු කියන රාජ්‍යයන් දෙකටම මේ පොරොන්දුව සාධාරණයි. ඒ වගේම පසුකාලීනව එනම් ක්‍රිස්තුන් වහන්සේගේ මෙසියස් වහන්සේගේ පැමිණීම අරමුණු කරගත්තාම මේ සකල විශ්වයටම සාධාරණයි. එතකොට මොකක්ද මේ පොරොන්දුව? මේ පොරොන්දුව තමයි කැඩිලා බිඳිලා ගිය මානව සබදකම දෙවිඳුන් කෙරෙහි ඇති ප්‍රතිස්ථාපනය කිරීම, ප්‍රතිසංස්ථාපනය කිරීම. දැන් ඒක සංකේතවත් කරනවා ඊශ්‍රායෙල් ජනතාවත් දෙවියන් අතරත් ඇති සම්බන්ධකමත් ඊශ්‍රායෙල් ජනතාවත් තමන්ගේ දේශයත් අතර ඇති සම්බන්ධකමත් සමග. මොකද ඒකට හේතුව ඊශ්‍රායෙල් සෙනගට ප්‍රධාන කාරණා තුනක් අතිශයින් වටින කාරණා තුනක් වුණා. ඒ තමයි දේවමාලිගාව. ඔවුන්ට ඊශ්‍රායෙලී ශුද්ධ තැනන් වහන්සේ යාවේ දෙවියන් වහන්සේව ප්‍රකාශ කරපු තැන ඒ මාලිගාවයි. දේව මාලිගාවයි. ඒ දෙවියන් වහන්සේව ප්‍රකාශ කරන සලකුණක්. දෙවනුව පොළව. ඔවුන් දෙවි සමිදානන් සමග ඇවිද්ද පොළව. ඊශ්‍රායෙල් දේශයේ උතුර හා දකුණ. තුන්වෙනුව පවිත්‍ර වීමේ වත්පිළිවෙත්. දැන් මේ දිවැසිවරයා මේ දිවැස්වැකි කියන කාලයේ තුලම ඔය ප්‍රධාන කාරණා තුන මේ සෙනගට නැහැ. හේතුව ඉන්නේ බබිලෝනියාවේ අනුන්ගේ රජකු යටතේ අනුන්ගේ දේශයක වහල් භාවයෙන් කිසිදු අත්දැකීමක් දෙවියන් සමග නැහැ. දේව මන්දිරයට ඇතුළු වෙන්න බෑ. දෙවිඳුන් ඇවිද්ද පොළවේ වුන් තවදුරටත් ඇවිදින්නේ නැහැ. පවිත්‍ර වීමේ වත්පිළිවෙත් නැහැ. එතකොට මේ අයට නැවතත් මේ ලබා ගන්න අලුත් කිවිසුමක සේයාවක්, ආරම්භයක්, සම්පූර්ණ වීමක්, ක්‍රමවේදයක් බලාපොරොත්තුවෙන් හිටියා. දැන් ඔය කාලේ තමයි ජෙරමියා දිවසිවරයා 33 14 16 දිවැස්වැකි කියන්නේ. දිවැස්වැකි කියනවා මොකකටද? සමිදානන් වහන්සේ නුඹලාට ගැලවීම දෙන සේක. සමිදානන් වහන්සේ ගැලවීම වනසේක. දැන් මේක ඉටු වෙනවා එස්රා හා නෙහෙමියාගේ කාලයේදී. ඒකට හොඳම උදාහරණය තමයි යොම් කිපූර් මංගල්‍ය. ඊශ්‍රායෙල් සෙනග මරණයෙන් බේරාගෙන නැවතත් තමන්ගේ දේශයට පැමිණ තමන් වහන්සේගේ ඔවුන් වහන්සේගේ ජනතාව ලෙස දේව මන්දිරේ අර කිව්ව කාරණා තුන එකතු කරගෙන දේව වන්දනාවට ඇතුළු වීම. දැන් ජෙරමියාගේ කාලෙදී මේ පොරොන්දු ඉටු වෙන වගක් පේන්න නැහැ. හැබැයි ජෙරමියා මේ දිවැස්වැකි කියන්නේ අනාගතයේ උදෙසා. යසායාගේ පොතේ 4:2-11 ජෙරමියාගේ 23 හා 25 කියන වගන්ති සංක්ෂිප්ත කරපුවාම දාවිද්ගේ වංශයෙන් දැහැමිකමේ අංකුරයක් බිහි වෙන වග දිවැස්වැකි කියවෙනවා. එතකොට දිවැස්වැකිවල මූලික තේමාව වෙන්නේ පවතිනා වූ ක්‍රමය විසංවාදීව වෙනස් කිරීමයි. එතකොට නව ගිවිසුමක සේයාව පිළිඹු කරමින් මේ දිවැස්වැකි සිදු වෙන බව ප්‍රකාශ කිරීම සිද්ධ වෙනවා. මේ අනුව අපට තේරෙන කතන්දරයක් තමයි දෙනු ලබන දැහැමි පාලකයා විනිශ්චයත් ධර්මිෂ්ඨ භාවයත් පොළොව මත සනිටුහන් කරන බව. පළවෙනි කියවීම සංක්ෂිප්ත කරපුවාම ওই වචන දෙක එනවා. විනිශ්චයත් ධර්මිෂ්ඨ භාවයත්. මේ විනිශ්චය කියන වචනයත් චතුර ධර්මිෂ්ඨ භාවය කියන වචනයත් පොළොව මත සනිටුහන් කරනවා කිව්වහම අපට පැහැදිලි වෙන තව කාරණාවක් තමයි මේ විනිශ්චය හා ධර්මිෂ්ඨ භාවයේ යන මේ කාරණා දෙක යථාර්ථයන් දෙක එකම කාසියක දෙපැත්ත වගේ. ධර්මිෂ්ඨතාවයේ තියෙන්නේ විනිශ්චය නිසා. විනිශ්චයේ තියෙන්නේ ධර්මිෂ්ඨතාවය නිසා. හොඳ හා නරක අතර ද්වන්දාත්මක සටනක් තියෙන්නේ විනිශ්චයේ තියෙන නිසා. විනිශ්චය නොමැතිනම් හොඳ හා නරක පිළිබඳව ආතතියක් නැහැ. ඒ ආතතිය තියෙන්න ඕන. ආතතිය තිබුණාමයි මිනිස්සු හොඳ තෝරගන්න
උත්සාහ වන්නේ. දැන් තව චුට්ටක් ඕකේ ඇතුළට ගියාම අපට පේනවා ලැජ්ජාව විනාශය නොමැති යුක්ති සහගත රාජ්‍යයක් එළඹෙන බව ප්‍රකාශ කරනවා. ඒතොර දාවිද්ගේ කැඩුණු බිඳුණු රාජ්‍ය සංකේතවත් කරන්නේ දේව රාජ්‍යයටයි. එතකොට මෙහිදී දාවිද්ගේ රාජ්‍යයත් දේව රාජ්‍යයේ සංයුක්ත සිදුවීමක් වන සංකේතයක් වන ලෙවි පූජකත්වයක් නැවත සනිටුහන් කිරීමේ දිනය යුගාන්තවේදීව මේ පළමු කියවීම හරහා නික්මෙන්න පටන් ගන්නවා. මම පළවෙනි කියවීමේ විග්‍රහය ඔතනින් නතර කරනවා. හේතුව ඉතුරු ටිකට එළඹෙන්න සුභාරංචියට යා යුතුමයි. අපි සුභාරංචියට ගොස් පළවෙනි කියවීම හරහා සුභාරංචිය විග්‍රහ කරගන්නට බලමු. ලෝකතුමාගේ සුදු සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. හිරු සඳහා තාරකාවල ලකුණු පහළවන්නේය. මුහුදේ හා රළ පතරෙහි ഘോഷාවෙන් වන වියවුලින් ජාතින් හට සිත් වේදනා වන්නේය. අහසේ බලවේගයන් සොලවනු ලබන බැවින් ලෝකයට සිදුවන්න යන ආපදා ගැන බලා සිටීමෙන් මිනිසුන්ගේ සිත් බියෙන් ක්ලාන්ත වන්නේය. එකල මනුෂ්‍ය පුත්‍රයාණන් බල පරාක්‍රමයෙන්ද මහා තේජශ්‍රීයෙන්ද වලාකුලක් මත වඩිනු ඔහු දකින්නෝය. මේ දේ සිදුවන්න පටන් ගන්නා කල ඔබේ විමුක්තිය ලං වේගන එන බැවින් නැගී සිට හිස ඔසවන්නේයි වදාළසේක. ඒ දවස මල පතක් මෙන් හදිසියෙන් ඔබ අසුකර නොගන්නා පිණිස කම් සැපෙන්ද බීමත් කමෙන්ද මේ ජීවිතයේ කරදරවලින්ද ඔබේ සිත් නොවෙහෙසෙන හැටියට බලාගන්න. මන්ද එය මුළු පොළොවෙහි සකල ලෝකවාසීන් පිට පැමිණෙන්නේය. එබැවින් ඒ සිදුවන ආපදා සියල්ලෙන් ජයාන්විතව ගැලවෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයාණන් ඉදිරියෙහි පෙනී සිටින පිණිසද අයදිමින් හැම වේලේම අවදිව සිටින්න. ඔව් චතුර. ලූක්තුමාගේ සුභාරංචියේ 21 වන පරිච්ඡේදයේ 25 වගන්තියේ ඉඳලා 28න් 34 වගන්තියේ 36 දක්වා වගන්තියත් අතර ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති මේක කියවද්දී අර වෙනදා ඔබ දකින ප්‍රීතියේ සතුට වෙනුවට අඳෝනාවේ වැළපීමේ දෘෂ්ටියක් සේයාවක් රූපයක් මැවෙන්න පටන් ගන්නවා. උන්වහන්සේගේ උත්පත්තිය සමරන්න පෙර දෙවන ආගමනය මෙනෙහි කරන්න කැඳවන අපට ඇයි මෙවැනි රූපයක් දෙන්නේ? ඒකට හේතුවක් තියෙනවා. දැන් මේ සුභාරංචි කොටසේ යුගාන්තවේදී අනාවරණයක් බිහි වෙන බව ඔබට පැහැදිලි. පළමු කියවීමෙන් අනාවරණය කරන ලද යුගාන්තවේදී අනාවරණය නම් මෙසියස් වහන්සේගේ නැත්නම් ක්‍රිස්තොස් මෂියාහ ඔවුන් වහන්සේගේ පැමිණීම මින් ඉඟි කරනවා. මම සුභාරංචිය සංක්ෂිප්ත කරන්නම්කො මෙහෙම. ඒක බියකරු දවසක්. හඳ ලේ පාට, ඉර අඳුරු වෙනවා. අහස ඝන රතු වෙනවා. මේ බියකරු භාවයේ ගෙන දෙන විස්තරයක්. එය විනිශ්චය දවසක්. එනම් විපාක දෙන දවසක්. තිරිඟු ඉරිඟු වෙන් කරන දවසක්. හොඳ නරක වෙන් කරන දවසක්. ඔය දවසට බයිබලීය සම්ප්‍රදායෙන් කියනවා සමිදානන් වහන්සේගේ දවස කියලා. දැන් ඔය සමිදානන් වහන්සේගේ දිනදී ජේස්වාමීන් වහන්සේ අපට අලුත් යොමුවක් එක්ක කියනවා එය මනුෂ්‍ය පුත්‍රයාණන් වහන්සේගේ ආගතය සිද්ධ වෙන දවසේ කියලා. දැන් ජෙරමියා දිවසිවරයා ඉඟි කළ ධර්මිෂ්ඨ ගැලවුම්කාරයාගේ පැමිණීම ප්‍රමාද වූ බව ජෙරමියාගෙන් පස්සේ දානියෙල්ට දැනෙනවා. වසර 70ක් නිම වෙන විප්‍රවාසය වසර 70කින් නිම නොවන බව අනාගතයක් ගැන දෙවිඳුන්ට අඳෝනා දෙනවා. මේ 77 ගුණයකින් වැඩි වෙන බව දානියෙල්ට දෙවිඳුන් පසුව දැනුම් දෙනවා. එතකොට මේ ගැලවුම්කාරයා පිළිබඳව පැමිණෙන්නා වූ තැනන් වහන්සේ පිළිබඳව මහේශාක්‍ය මෙසියස් වහන්සේ පිළිබඳව දානියෙල් දකිනවා මෙන්න මෙහෙම වගන්තියකින් මනුෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ හැටියටයි
එන දවසේ එන්නා වූ තැනන් වහන්සේව දකින්නේ. දැන් අද සුභාරංචියේ සුවිශේෂකවරයා ලූක්තුමා කියනවා මනුෂ්‍ය පුත්‍රයාණන් වහන්සේගේ ආගමනය සිදු වෙනවා. දැන් දානියෙල් දැක්ක මනුෂ්‍ය පුත්‍රයාණන් වහන්සේව අනාගත දැක්මකින් දැක්ක බව අපට පැහැදිලියි. දැන් මේ දානියෙල් කතා කරන සුදු ලූක් සුභාරංචිය කතා කරන මනුෂ්‍ය පුත්‍රයා පිළිබඳව මේ ඉගැන්වීම තේරුම් ගන්න චතුර අපි යා යුතුයි දානියෙල්ගේ පොතට. මම ඒ පොත තෝරාගන්නේ මනුෂ්‍ය පුත්‍රයාණන් පිළිබඳ අපූර්ව දැක්මක් එහි තිබෙන නිසායි. මේ දානියෙල්ගේ පොතේ ඇති මනුෂ්‍ය පුත්‍රයාණන් පිළිබඳව ඇති කතන්දරය දානියෙල්ගේ පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 13 14 කියන වගන්ති වල සංක්ෂිප්ත කරලා මුළු පොතේම තේමාව වගන්ති දෙකකට අරගෙන එනවා. ගිය ඉරිදා අපට තිබුණේ ඒ පිළිබඳව කතා කරන්නයි. නමුත් දැන් මේ ඉරිදා වෙනකොට සමිදානන් වහන්සේ ජෙරමියා ලවා මේ මනුෂ්‍ය පුත්‍රයාණන් පිළිබඳ සංකල්පය ගෙනෙනකොට ඒ පිළිබඳව අවබෝධයක් ගැනීමට මම කල්පනා කරා දානියෙල්ගේ පොත සංක්ෂිප්ත කරන්න. මේ පොත සංක්ෂිප්ත කරන්නේ නැතුව මේ මනුෂ්‍ය පුත්‍රයාණන් පිළිබඳ ලූක්තුමාගේ එන අද සංකල්පයේ තේරුම් ගන්න බෑ චතුර. දෙක රාජාවලිය අපට කියනවා බබිලෝනිවරුන් ජෙරුසලමට පළමු ප්‍රහාරය දීලා පළමු ප්‍රහාරයෙන් පසුව පළමු රැල්ලක් බිහි වෙනවා විප්‍රවාසයට වහල්කමට ගෙන යන බබිලෝනියට අරගෙන යන. ඔය අතර ඉන්නවා අපූර්ව චරිත හතරක්. අසරියා, මිෂායෙල්, හනනායා. අසරියා, මිෂායෙල්, හනනායා කියලා කියන්නේ දානියෙල්ගේ මිතුරන් තිදෙනා. දාවිද්ගේ පරපුරෙන් පැවත එන්නන් හැටියටයි මේ අයව හඳුන්වන්නේ. දැන් අසරියාට බබිලෝනියට ගියයින් පස්සේ වෙන නමක් හම්බ වෙනවා. අසරියාව හඳුන්වන්නේ අබද්නෙගෝ කියලා. මිෂායෙල් හඳුන්වන්නේ මේෂාක් කියා. හනනායාව හඳුන්වන්නේ ශද්‍රාක් කියා. දානියෙල්ට කිව්වේ බෙල්තෙෂාර් කියා. එතකොට මම මේවා ඔබට කියන්නේ මේ වටපිටාව ඕනා තේරුම් ගන්න මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ සංකල්පය. පළවෙනි පරිච්ඡේදයේ ඉඳලා 6 වෙනි පරිච්ඡේදයේ දානියෙල්ගේ පොතේ මිතුරන් පිළිබඳ කතාන්දරයක් කියවෙනවා. 7 ඉඳලා 12 පරිච්ඡේද වලට දානියෙල්ගේ දර්ශන පිළිබඳ විවරණයක් එනවා. පළවෙනි පරිච්ඡේදයේ හීබ්‍රු භාෂාවෙන් ලියනවා. දෙවන පරිච්ඡේදයේ ඉඳලා 7 වෙනි පරිච්ඡේදයට අරමයික් භාෂාවෙන් ලියනවා. 8 වෙනි පරිච්ඡේදයේ ඉඳලා 12 පරිච්ඡේදයට ආයිත් හීබ්‍රු භාෂාවෙන් ලියනවා. මේ භාෂාව වෙනස් වීමම මේ පොතේ වැදගත්කම අපිට පහදනවා. හීබ්‍රුව කියන්නේ ලියන භාෂාව, අරමයික් කියන්නේ කතා කරන භාෂාව. කතා කරන භාෂාවෙන් ලියන්නේ ඇයි? මනුෂ්‍ය පුත්‍රයාණන් පිළිබඳ සංකල්පය අතිශය වැදගත් නිසා, තේරෙන්න ඕන නිසා. අපි කියනවා නම් ඇට ලේ මස් නහර වලට කාවදින්න ඕන නිසා. එතකොට එබැවින් ජේසුස් සමිදානන් වහන්සේගේ කාලයේදී මෙතනින් ආරම්භ වෙච්ච ඒ කියන්නේ බබිලෝනියාවේදී ආරම්භ වෙච්ච මේ මනුස්ස පුත්‍රයාණන්ගේ සංකල්පය මුල් බැහැලා තිබ්බා. ඒකම තමයි ජේසුස් සමිදානන් වහන්සේ ප්‍රයෝජනෙට ගන්නෙ. පළවෙනි පරිච්ඡේදයේදී එකම දෙවියන්ට විරුද්ධව තම ජීවිතයේ මෙහෙවන්න බබිලෝනිවරු අපි කිව්වා අසරියා, මිෂායෙල්, හනනායා, දානියෙල් නැත්නම් අබද්නිගෝ, මේෂාක්, ශද්‍රක් හා බෙල්තෙෂාර් කියන මේ 4 දෙනාට බල කරනවා. කෑම බීම, චාරිත්‍ර වාරිත්‍ර, වැඳුම් පිදුම් මේවා අනුගමනය කරන්න කියනවා. නමුත් මේ 4 දෙනා එකම දෙවියන් කෙරෙහි විශ්වාසයෙන් ඉන්නවා. රජු පැහැදෙනවා. රජමාලිගාවට කැඳවනවා. ඔව් රජමාලිගාවේ හැදෙනවා, වැඩෙනවා. ඒක තමයි පළවෙනි පරිච්ඡේදය. දෙක පරිච්ඡේදය. රජු දර්ශනයක් දකිනවා. ඒ තෝරන්නේ දානියෙල්. විශාල පිළිරුවක්. අමුද්‍රව්‍ය 4කින් සකස් කරලායි තියෙන්නේ. ඒ සංකේත කරනවා රාජධානි කීපයක පැමිණීම. sequence of kingdoms කියලා අපිට කියන්න පුළුවන්. හිස බබිලෝනිය. ඔය අතරේ සිහිනේදී විශාල ගලක් පතිත වී ඒ පිළිරුව විනාශ වෙනවා. මේ දර්ශනය මීට පසුව එන බොහෝ දර්ශනවලට මූල සාධක හේතුන් දෙනවා. සංකේතාත්මක දර්ශනවල ආරම්භය බවට පත් වෙනවා. දැන් මේ අනුව බබිලෝනියෙන් ආරම්භ වන රාජධානීන්ගේ ප්‍රකාශ වීම මේ පිළිරුවෙන් පැහැදිලි වෙලා දිනක දෙවියන්ගේ රාජ්‍යය උදා වෙන බව ඒ විනාශ වීමෙන් ඉඟි කරනවා. සීලු ආකාර ව්‍යසනයන්, අධර්මයන්
විනාශ කරන බව, මෙසියස් වහන්සේගේ රාජ්‍ය නැවත ප්‍රතිෂ්ඨාපනය කරන බව ප්‍රකාශ කරනවා. දානියේල්ගේ තුන්වෙනි පරිච්ඡේදය. හනනායා, අසරියා, මිසාኤල් ගින්නට හෙළනු ලබනවා. දේව සංරක්ෂණය, නෙබුකද්නසාර්ගේ හැරීම ඒ පරිච්ඡේදයේදී අපට කියා දෙනවා. 4-5 නෙබුකද්නසාර් සහ ඔහුගේ පුත් බෙල්ෂේෂාර් සිහින දකිනවා. දානියෙල් ඒවා පසඳනවා. සිහිනවල අරමුණ තමයි මනස්ථාපනයේ වී නිහතමානී වී ඊශ්‍රායෙලි දෙවිඳුන්ව අදහා ගැනීම. මේ දෙදෙනාම මේ පණිවිඩයේ නිර්දය ලෙස ප්‍රතික්ෂේප කරනවා. නෙබුකද්නසාර් ප්‍රතික්ෂේප කරපු නිසා දෙවිඳුන්ගේ මේ ආධිපත්‍ය නෙබුකද්නසාර් පොළවේ සිව්පාවෙකු සතෙකු ඉහ මොළ නැති හේතු සාධක නැති සතෙකු වගේ හැසිරෙන්න පටන් ගන්නවා. මනස්ථාපනය වෙනවා. නිහතමානීකම තුළ නැවත නෙබුකද්නසාර්ට මනුෂ්‍යත්වය ලැබෙනවා. බෙල්ෂාසාර් උඩඟුව නිසාම මිය යනවා. දැන් මේ පරිච්ඡේද දෙකේ කියන්නේ 4-5 අපට උගන්වනවා උත්පත්ති 1-2 හා ගීතාවලිය 8 සිහිපත් කරනවා. මොනවද මේ හරහා අපිට කියන්න හදන්නේ? මනුෂ්‍ය වර්ගයා දෙවියන් වහන්සේ මානව වර්ගයාට රාජකීය ස්වરૂපය, මනුෂ්‍ය වර්ගයාට දෙවියන් වහන්සේ තමන්ගේ රාජකීය ස්වરૂපය, ස්වභාවය, හැඩය, රූපය, විදිය දානය කරනවා. විශ්වය තුල තමන් වහන්සේ වෙනුවෙන් බලය පාවිච්චි කරන්න ආධිපත්‍යය දෙනවා. මිනිසා මොකද කරන්නේ? මිනිසා මේ සත්‍ය අමතක කරනවා. උද්දච්ච මානව පැවැත්ම තුල, කුහකකම තුල දෙවියන්ට විරුද්ධව කැරලි ගහනවා. දෙවියන් වෙන්න යනවා. දෙවියන් සතුදේ සොරා කනවා. දෙවියන් සතුදේ පැහැර ගන්නවා. ප්‍රතිඵලය මොකද්ද? දේව රූපය, දේව ස්වභාවය, දේව හැඩය නොමැති සිව්පාවෙකු වීමයි. නෙබුකද්නසාර්ගෙන් පෙන්වුවේ ඒකයි. දැන් දෙවියන් වහන්සේගේ යුක්ති සහගත විනිශ්චයද මිනිසා ගොදුරු වන බව ඉන් ඉඟි කරනවා. පරිච්ඡේද 6 3 එකතු වෙනවා. සමාන්තරයි මේ පරිච්ඡේද දෙක. දානියෙල් සිංහ ගුහාවට දානවා. දානියෙල්ෙහි සුරකීම සිද්ධ වෙනවා. නෙබුකද්නසාර්ගේ පැහැදීම පටන් ගන්නවා. මෙම අත්දැකීම් අපි දැන් මේ කතා කරන මනුෂ්‍ය පුත්‍රයාණන් වහන්සේගේ පැමිණීම පිළිබඳ අත්දැකීමට දානියෙල්ගේ පොත අරගෙන යනවා. 7 වෙනි පරිච්ඡේදය. දෙවන පරිච්ඡේදය හා සමාන්තරව මේ පොතෙහි මැද බවට පත් වෙනවා. නොහොත් මධ්‍ය තේමාව බවට පත් වෙනවා. මොකද්ද මධ්‍ය තේමාව? මනුෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ සියල්ල විනිශ්චය කරන්නට සමිදානන් වහන්සේගේ දවසේදී වැඩම කරනවා. දැන් මනුෂ්‍ය පුත්‍රයාණන් වහන්සේව මෙතෙන්ට අරගෙන එද්දී මනුෂ්‍ය පුත්‍රයාණන් සංකේතවත් කරන්නේ මේ ගුටි කන, මේ ප්‍රතික්ෂේප වෙන, මේ මරුන් කන පීඩාවට ලක් වෙන දේව ජනතාවයි. පීඩා විඳින දේව ජනතාවගේ සලකුණ දානියෙල්ගේ පොතේ මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ මේ දැක්මානුව දේව ජනතාවයි. තව විදිහකින් මෙහෙම කිව්වොත් කවුද මේ මනුෂ්‍ය පුත්‍රයා? දේව ස්වરૂපය, දේව හැඩය, දේව ගිවිසුම හා ගිවිසුමේ ජනතාව. මේක තමයි සංකේතවත් කරන්නේ. එසේම ජනතාවගේ රජු මෂියාහ නැත්තම් විනිශ්චයකාරයන්න් වහන්සේ දාවිත් පරපුර නැවත ප්‍රතිෂ්ඨාපනය කරන තැනන් වහන්සේ හැටියටද ප්‍රකාශ වෙනවා. එතකොට දැන් මම ඒක සංක්ෂිප්ත කරන්නම්කෝ. පීඩාවට ලක් වූ ජනතාව එනම් මනුෂ්‍ය පුත්‍රයාණන් වහන්සේව පෞරාණිකයාණන් වහන්සේ විසින් නගා සිටුවීමෙන් නපුරේ සියලු රජවරු විනාශ කර දමලා යුගාන්තවේදීය සමිදානන් වහන්සේගේ දවස තුල උන්වහන්සේ වලාකුළු අරා වඩින මනුෂ්‍ය පුත්‍රයාණන් බව අපට ඉඟි කරනවා. 1 3 6 පරිච්ඡේදවල අපි දැක්කා දේව ජනතාවගේ දුක් විඳීම තුල දේව ජනතාවට මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීම හරහා බලාපොරොත්තුවක් දෙනවා. ඒ දුක් විඳීම විස්තර වෙනවා 4-5 පරිච්ඡේදවල. ඒට හේතුව හැටියට දකින්නේ මානව රාජ්‍යයේ දේව රාජ්‍යයට ප්‍රතිවිරෝධී වීමයි. දැන් මේ අනුව ඊශ්‍රායෙලි ශුද්ධ තැනන් වහන්සේගේ විජයග්‍රහණය ප්‍රකට වෙන්නේ මනුෂ්‍ය පුත්‍රයාණන් වහන්සේගේ
පැමිණීමත් සමගයි. අද දෙවන තුන්වන කියවීමේ මේ මනුෂ්‍ය පුත්‍රයාණන් වහන්සේගේ පැමිණීම ගැන මොනවට කතා කරනවා. දැන් චතුර මේ පිළිබඳව අපි පොඩ්ඩක් උත්සාහ කරමු තේරුම් ගන්න. දැන් මනුෂ්‍ය පුත්‍රයාණන් මං ඉස්සෙල්ලා පටන් ගද්දි කිව්වනේ විවිධ සන්දර්භයන් තුල විවිධ තේමාවන් තුල ප්‍රකාශ වෙනවා කියලා. ඒක මම සංක්ෂිප්ත කරන්නම්. මෙන්න මෙහෙම. මතෙව්තුමාගේ සුභාරංචියේ 24 30ත්, මතෙව්තුමාගේ සුභාරංචියේ 26 64ත්, මතෙව්තුමාගේ සුභාරංචියේ 28 18ත්, මාර්ක්තුමාගේ සුභාරංචියේ 13 26ත්, මාර්ක්තුමාගේ සුභාරංචියේ 14 62ත්, ලූක්තුමාගේ සුභාරංචියේ 21 27ත්. මේවා කියවපුවාම මෙන්න මේ කරුණු හතර උපුට ගන්න පුළුවන්. මනුෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ වලාකුළු මතින් වැඩම කරනසේක. පෞරාණිකයන්න් වහන්සේගේ දකුණු පසේ උන්වහන්සේ ඉන්නාසේක. අහසේද පොළොවේද බලය උන්වහන්සේට දී ඇත. මහා බලපරාක්‍රමයක් අරා උන්වහන්සේ වැඩම කරන සේක. හරි. ඕක ඔය විදිහට සිද්ධ වෙද්දි මොනවද අපට සුවිශේෂිකවරු කියන්න හදන්නේ? යුගාන්තවේදීය දෘෂ්ටියකින් කාලයේ අවසානයත් විනිශ්චය පිළිබඳවත් කතා කරනවා. සමිදානන් වහන්සේගේ දවසේ උදාව කතා කරනවා. නව රාජ්‍යයක උදාව කතා කරනවා. විනිශ්චය කිරීමට පැමිණෙනා වූ තැනන් වහන්සේ වන මනුෂ්‍ය පුත්‍රයාණන් වහන්සේට නයිසර්ගික නිසංග නිරූඪ ආරූඪ වූ බලයක් හිමි බව ප්‍රකාශ කරනවා. උන්වහන්සේ විනිශ්චය කරන්නට පුළුවන් එකම තැනන් වහන්සේ බැවින් සකල විශ්වයම උන්වහන්සේගේ විනිශ්චයට යටයි කියලා අපට ප්‍රකාශ කරනවා. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නැහැ කියලා කියනවා. එතකොට මේ හරහා මේ කියන්න උත්සාහ කරන්නේ සුද්ධෝ සුභාරංචියේ ඔබට මට කිව්ව මේ කතන්දරයයි. ඉතා පැහැදිලිව කියනවා උන්වහන්සේ එනවාමයි. ඒතර දෙවන පැමිණීම ගැනයි කතා කරන්නේ. මේ දෙවන පැමිණීම ගැන මනුෂ්‍ය පුත්‍රයාණන් වහන්සේගේ විස්තර කිරීම මෙන්න මෙහෙමත් විස්තර කරන්න පුළුවන්. මම කියවනේ විවිධ සන්දර්භ තිබේ කියලා. දැන් මේ විදිහට ගත්තොත් එනම් මතෙව්තුමාගේ සුභාරංචියේ 8 වෙනි පරිච්ඡේදයේ 20ට අනුව මෙන්න මෙහෙම දෙයක් කියවෙනවා. හිවලුන්ට බෙනද අහසේ කුරුල්ලන්ට කැදලිද ඇත. මනුෂ්‍ය පුත්‍රයාණන්ට හිස තැබීමට ගලක්වත් නැත. දැන් ඔබට පැහැදිලිනේ මනුෂ්‍ය පුත්‍රයාණන් කොයි වගේ කෙනෙක්ද කියලා. එවන් උත්කෘෂ්ඨ තැනන් වහන්සේට ගලක්වත් නැහැ ඔළුව තියාගන්න. ඒකේ තේරුම මොකක්ද? ඒකේ තේරුම තමයි අන්තිම දවසේදී අප කරන්න ඕන මොනවද කියන එක මේ වගන්තියේ ඇතුලේ හංගලා තියෙනවා. අපි දෙවන කියවීමට යමු ඒ පිළිබඳව විස්තර කරගන්න. දෙවන දේව ප්‍රකාශනය ශුද්ධ පවුලුතුමන් විසින් තෙසලෝනික වරුන් වෙත යවන ලද පළමුවෙනි හසුනින් උපුටාගත් පාඨයකි. අප ඔබට ප්‍රේම කරන්නාක් මෙන් සමිදානන් වහන්සේත් ඔබ එකිනෙකා කෙරෙහිත් අන් සියල්ලන් කෙරෙහිත් ඔබගේ ප්‍රේමය පිරී ඉතිරී යන්නට සලස්වන සේක්වා. අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ සිය සැදැහැවතුන් සමග වඩින විට ඔබගේ සිත් අපගේ දෙවිපියණන් වහන්සේ ඉදිරියේහි ශුද්ධවද නිදොස්වද තිබෙන ලෙස ශක්තිමත් කරන සේක්වා. සහෝදරවරුනි, දෙවියන් වහන්සේ ප්‍රසන්න කිරීමට කෙසේ හැසිරිය යුතුදැයි ඔබ අපගෙන් ඉගෙන ගත්තහුය. ඔබ එසේ හැසිරෙන්නහුය. එහෙත් ඔබ වැඩි වැඩියෙන් එසේ කරන ලෙස අපි සහකාර කිතුණුවන් වශයෙන් ඔබගෙන් ඉල්ලා අවවාද කරමු. ජේසුස් ස්වාමින් වහන්සේගේ නාමයෙන් අපි ඔබට කුමන අවවාද අනුශාසනා දුන්නෙමුදැයි ඔබ දන්නහුය. හොඳයි චතුර. දැන් බලන්න ඉන් බේරෙන්න මොනවද කරන්න ඕන? උන්වහන්සේගේ දවස මලපතක් වගේ පැමිණෙන වගනේ ඔය කියන්නේ. එහෙනම් මොනවද කරන්නට ඕන? දෙවන කියවීම කියනවා ප්‍රේමය මුල් කරගත්තු දිවියක්. සිත් නිදොස් දිවියක්. ශුද්ධව නොකැලැල්ව ඉන්න දිවියක්. අපි කියන කරන ක්‍රියා දේව වචනයට අනුකූලව ගත කරන දිවියක්. මෙන්න මෙහෙම ජීවිතයක් ගත කරන්න කියලා කියනවා. මෙහෙම කියද්දී
අපිට මතක් වෙන්නේ සුභාරංචියේ දෙවන කොටසයි. එනම් බීමත්කමෙන් තොර වෙන්න, කම් සැපෙන් තොර වෙන්න, මේ ජීවිතයේ කරදර වලින් තොර වෙන්න. ඇයි මනුෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ එන්නේ තිරිඟු ඉරිඟු වලින් වෙන් කරන්න. එහෙම නැත්නම් විනිශ්චය කරන්න. හොඳයි. දැන් අපි මෙන්න මෙහෙම මේ තේරුම් ගන්නට උත්සාහ කරමු. දැන් මෙසියානීක රාජ්‍යයේ පිළිබඳව ඉඟි කරනවා කියා දැන් ඔබට පැහැදිලිනේ. මෙසියස් වහන්සේව සංකේතකරණයකට ලක් කරන්න බෑ. නමුත් ගිවිසුම් ජනතාව මෙසියස් වහන්සේ තුලින් සංකේතකරණයකට ලක් වෙනවා. ඒ මා ඔබට පැහැදිලි කරා. දැන් මෙහි යොදා ඇති යෙදුම ඒ කියන්නේ බාඑනාෂ්. බාඑනාෂ් කියලා කියන්නේ මනුෂ්‍ය පුත්‍රයා කියන යෙදුමයි. මෙම යෙදුම මෙවැනි සන්දර්භයක් ඇතුලේ පැරණි ගිවිසුමේ කොහේවත් යොදලා නැහැ. මේ දානියෙල් යොදන යෙදුමයි මේ බාඑනාෂ්. එතකොට මේ යෙදුමම තමයි ලූක් තුමාගේ සුභාරංචියේ යෙදෙන්නේ බාඑනාෂ්. ඒ සන්දර්භයේම තමයි. මේ සන්දර්භයේ තේරුම් ගත්තොතින් මොනවද කරන්න ඕන කියලා අපට වැටහෙනවා. දැන් ගැලුම් කරුවණන් වහන්සේගේ ප්‍රබලතම භාෂිතයත් මේකමනේ මා කියූ පරිදි එනම් බාඑනාෂ්. දානියෙල්ගේ 3:25ට අනුකූලව මෙවැනි මෙසියානික දැක්මක් වෙන කොහෙවත් නැහැ. නවගිවිසුමේ උපුටන්නේ මේ මෙසියානික දැක්මයි. දැන් එසකියල්ගේ පොතේ 80 වතාවකට වඩා යෙදෙනවා ඔය මනුෂ්‍ය පුත්‍රයාණන් කියන යෙදුම. හැබැයි බාඑනාෂ් නෙමේ එතන යොදලා තියෙන්නේ. එතන යොදලා තියෙන්නේ බාදාම්. බාදාම් කියලා කියන්නේ මනුෂ්‍ය පුත්‍රයා. මේ යෙදුම් දෙකක්. බාදාම් කියලා කියන්නේ අවශේෂ මිනිසුන් අතර මිනිසෙක්. ඔබ මා වගේම කෙනෙක්. ඒතකොට දිවැසිවරයා අනිත් මිනිසුන් වගේම කෙනෙක්. මනුෂ්‍ය පුත්‍රය කියලා දිවැසිවරයාට කිව්වේ ඒකයි. හැබැයි දිවැසිවර දැක්මක් ඇතුව. එතකොට මේ මෙතනදී යොදන බාඑනාෂ් යන්න අපි තේරුම් ගන්න ඕන වෙන මට්ටමකින්. එතකොට මේ යෙදුම තේරුම් ගන්න අපිට අහන්න ඕන ප්‍රශ්න තුනක්. පළවෙනි ප්‍රශ්නේ තමයි මේ යෙදුමෙන් මොකද්ද අදහස් වෙන්නේ? දෙවන ප්‍රශ්නේ තමයි මේ යෙදුම යොමු කරන්නේ කාටද? තුන්වෙනි ප්‍රශ්නේ තමයි මේ නිසි ලෙස ඉටුවීම නොහොත් පරිසමාප්ත අර්ථය මොකක්ද? පළවෙනි ප්‍රශ්නට උත්තර දෙමුකෝ. මේ යෙදුමෙන් කුමක් අදහස් වේද? මේ යෙදුම නිකම් මිනිස් පුතෙකෝ. ඒ කියන්නේ බාදාම් නෙමෙයි. මේ යෙදුම යොදා ඇත්තේ විශේෂ වැදගත්කමකින් චතුර. විශේෂ අර්ථභාවයක් මේකේ තියෙනවා. මේන් විස්තර කරනු ලබන පුද්ගලයාගේ සුවිශේෂී චරිත ලක්ෂණයක් පිළිඹු වෙන්න පටන් ගන්නවා. ඉෂ් නැත්නම් ඉෂාහ කියලා කියන්නේ හීබ්‍රූ භාෂාවෙන් සාමාන්‍යයෙන් මිනිසා ලෙස තේරුම් දෙනවා. මේ යොදන්නේ සාමාන්‍යයෙන් මේ පදේ ස්ත්‍රී පුරුෂ ලිංග ભેදය හඳුන්වන ඉෂා කියලා. එතකොට එනෝෂ් කියන පදය ඉහතකී ඉෂාහ කියන පදයෙන් නිරුක්තිය හැටියට මුල් ස්වරූපය හැටියට වන ඉෂ්හි හටගෙන එළියට එන පදයක්. එතකොට ඉෂ් කියලා කියන්නේ to be weak, to be sick, to be feeble. දැන් එසකියල්ට වඩා මේක වෙනස්. එසකියල්ගේ තියෙන්නේ දෙක පරිච්ඡේදයේ 12 Ben Adam like other men. දැන් මේ ඉෂ් එනෝෂ් කියන එක ඊට වඩා වෙනස්. දැන් ඔබට තේරෙනවා to be weak, sick and feeble කියන එකේ මෙන්න මෙහෙම එකක් එනවා. ඒ තමයි ගෝත්‍ර වර්ගයාගේ වේදනාව, ගෝත්‍ර වර්ගයාගේ දුක, ගෝත්‍ර වර්ගයාගේ නොහැකිකම තමන්ගේ කරටගත් කෙනා කියන අර්ථයයි මේන් එන්නේ. මේන් එන්නේ එනෝෂ් කියන පදයෙන් එන්නේ, බා එනෝෂ් කියන පදයෙන් එන්නේ එයයි. ඒ කියන්නේ අනුන්ගේ පව් තමන්ගේ කරට ගත්තා කියන එකයි. එබැවින් ගිවිසුමත් ගිවිසුමේ දේව ජනතාවත් ඔය බා එනෝෂ් කියන පදය ඇතුලේ ඉඟි කරනවා. එතකොට ඒක ඇතුලේ ඉස්මතු වෙනවා ගැලවුම්කාරයා, විමුක්තිදායකයන්න් වහන්සේ මේක ඉඟි වෙන්න පටන් ගන්නවා. දැන් ඔබට පැහැදිලිනේ අපට දෙන මේ ගැලවුම් කරුවාණන් වහන්සේ එබැවින්
අපේ පවුදරන අපේ කුරුසිය දරන තැනන් වහන්සේ. උන්වහන්සේ නාසරෙත්ති ජේසුන් වහන්සේ. එතකොට උන්වහන්සේගේ පළමු පැමිණීමෙන් උන්වහන්සේ එසේ දුක දැරුවා. ඒ මනුෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ දෙවන රූපයෙන් එනම් විනිසුරු කරුවාගේ රූපයෙන් ඔන්න දැන් එනවා. විනිසුරු කරුවාගේ රූපයෙන් එනවා. එතකොට දෙවන කියවීමෙන් අපට කියනවා එහෙම එද්දි අපි සූදානම් වෙලා සිටිය යුතුයි අනිවාර්යයෙන්ම ප්‍රේමය මුල් කරගත් දිවියක් තුල දිවියක් සඳහා. එතකොට තෙසලෝනික 3:12 ඉඳලා 4:2 දක්වා කියන්නේ එයයි. සිත් නිදොස් වෙන්න ඕන, සුද්ධ නොකැල්ව ඉන්න ඕන. මොකද අපි වෙනුවෙන් දිවිදුන් අපව බේරාගත් අපට ගැලවීම දුන් තැනන් වහන්සේම ඒ ගැලවීම තුල අපි සාක්ෂාත් කරගන්නවාද යන්න උරගා බලන්න විනිශ්චය කරන්න නැවත වඩින සේක. ඉර හඳ පහව ගියත් මනුෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ නැවත වඩින සේක. එතකොට දානියල්ගේ පොතෙන් එලිදරව්ව පොතටත් මේ සංකල්පය එනවා චතුර. ඒ කියන්නේ මනුෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ දුක දැරූ තැනන් වහන්සේ දුක ඉහිලූ තැනන් වහන්සේ බඳපටියක් රන් පැහැටි බඳපටියක් බැඳගෙන ඒ අර්ථය නම් විනිශ්චය කරන්නට අයිතිය ලබාගෙන අප අතරට එනවා. එබැවින් අප කියන කරන ක්‍රියා වචනයට අනුකූලව කළ යුතුයි. ඒ අනුව අපට විනිශ්චය ලැබෙනවා. එතකොට මේක කරන්නේ කොහොමද කියා ඉඟියක් දෙන්නේ පිළිතුරු ගීයයි. පිරිමිනි වහන්සේ ගැඹුරු දේව ධර්මික කරුණු ඉස්මතු කරද්දි මට හැඟුණු මතුණු ප්‍රශ්නයේ කාරණාව තමයි දැන් ක්‍රිස්තෝත්පත්ති මංගලෝත්සවය තුල අප සමරන්නේ කිතු සමිදානන් වහන්සේගේ පළමුවන උපත තමයි අපි සමරන්නේ. උන්වහන්සේගේ උපත සැමරීමේදී ඇයි අපි දෙවන ආගමනයක් ගැන කතා කරන්නේ? ඒ වටිනාකම මොකක්ද? ඇත්ත වශයෙන්ම දෙවන ආගමනයේ නොතිබුණේ නම් චතුර මිනිස්සු සංයමයෙන් සීලාචාර වෙන්නේ නැහැ. මම ඔබට දානියල්ගේ පොත විස්තර කරේ ඔන්න ඔය නිසයි. දැන් නෙබුකද්නසාරට කියනකොට humble yourself before the Lord God of Israel. එනම් ඊශ්‍රායලි ශුද්ධ තැනන් වහන්සේ ඉදිරියේ නිහතමානීව වෙන්න කියද්දි දෙවියන්ට වඩා උද්දච්ච වෙනවා. දෙවියන්ට වඩා වැඩි වෙනවා. තමන් දෙවියන් වෙනවා. අවසානයේදී සිව්පාවෙකුගේ ස්වරූපයට නෙබුකද්නසාරපත් වුණා. ඒකෙන් කියන්නේ විනිශ්චය කියලා එකක් තියෙනවා. එතකොට ඔවුන් වහන්සේගේ පළමු ආගමනය ආවේ දුක දරන්න. දෙවන ආගමනයේ ඉන්නේ දුක දරන්න නෙමෙයි. දෙවන ආගමනයේ ඉන්නේ විනිශ්චය කරන්න. විනිශ්චය තියෙන හින්දා තමයි මිනිස්සු සීලාචාර වෙන්නේ. පාපයට බය වෙන්නේ. විනිශ්චය තියෙන හින්දා තමයි වැරදි කරන්න බය වෙන්නේ. විනිශ්චය නොතිබුණා නම් මිනිස්සු සිව්පාවන්ගේ ගණයට වැටෙනවා, දෙවියන්ට අයිති දේ හොරා කරනවා, මුල් පාපේ තත්වයට ඇතුළු වෙනවා. ඒකයි විනිශ්චය නැත්තම් මේ පළමු ආගමනයේ සිහිපත් කරන කාලේ අපිට මේ පළමු ඉරුදිනේ ඉඳලා 17 වෙනිදා වෙනකන් අපිට කියන්නේ දෙවන ආගමනයම මෙනෙහි කරන්න. 17න් පස්සේ 24 වෙනකම් 25 වෙනකම් තමයි පළමු ආගමනය අපට සිහිපත් කරන්න එන්නේ. එතකොට පළමු ආගමනයේ සිහිපත් කරන්න පෙර අපෝ සභාව යොමු කරනවා මනස්ථාපනයට, හැරීමට, තිරිඟු ඉරිඟු වෙන් කරන බව, හොඳ නරකින් උපුටන බව. එබැවින් ඒකයි එහි අර්ථය. පළමුවන ආගමනය සිහිපත් කරන විට දෙවන ආගමනය සඳහා සූදානම් වෙන්න අපිව මේ ප්‍රායෝගිකකරණය කරනවා සම්පූර්ණයෙන්ම මේ ආගමන සමයේ දෙව ප්‍රකාශනයන් තුල. එතකොට පියතුනේ දැන් දෙවියන් වහන්සේ සර්ව බලධාරී තැනන් වහන්සේ නම් ඔබ වහන්සේගේ වචන වලින්ම කියනවා නම් ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනන් වහන්සේ නම් එතුමන්ට තිබුණා දැන් තමන්ගේ පුත්‍රයාණන්ව ශුද්ධව ඉදිරිපත් කරන්න මිනිස්සන් හතියට එය එසේ කළා. හැබැයි දැන් දාවිද්ගේ පරපුරයි භාවිත කරන්නේ. දාවිද්ගේ පෙළපත ඇයි සම්බන්ධ වෙන්නේ උන්වහන්සේගේ ඉපදීමත් එක්ක? ජෙරමියා ඒක පැහැදිලි කරනවා. ජෙරමියා කියවනේ දාවිද්ගේ වංශයෙන් තමයි අංකුරය බිහි කරන්නේ කියලා. එතකොට ඇයි දාවිද්ගේ වංශය? දාවිද්ගේ රාජ්‍ය සනිටුහන් වෙනවා දෙවි සමිදානන් වහන්සේට ප්‍රිය ප්‍රසන්න වූ රාජ්‍ය කාලයේ හැටියට. දාවිද් පෞද්ගලිකව මොන පාපය කළත් සමිදානන් වහන්සේට එරෙහිව
බොරු දේව වන්දනාවන් වලට ගියේ නැහැ. එතකොට සෙන ධර්මිෂ්ඨ රජෙක් ඔහු බොහෝ විට. එතකොට දිවසිවරු විශේෂයෙන් යසායා දිවසිවරයා මේ අය කිව්වේ දාවිද්ගේ පරපුර ආයි පිහිටවනවා. දාවිද්ගේ කාලේ තමයි ඊශ්‍රායලයේ එක්සේසත්ව තිබුණේ. පසුව එය දෙකට තුනට කැඩිලා නැති වෙලා විනාශ වෙන්න පටන් ගන්නවා. ඒකට දාවිද්ගේ පරපුරෙන් මෙසේ රැගෙන එන්නේ ඒ කතන්දරය තුල මෙසියස් වහන්සේ එන්නේ නැත්නම් මෙසියස් වහන්සේට අන්වර්ථ නාමයකුත් තිබුණා. දාවිද්ගේ පුත්‍රයා. මතකද අන්ධ බාටිමියස් කැමර දෙනවා. දාවිද්ගේ පුත්‍ර වූ ජේසුස් වහන්සේ මට අනුකම්පා කළ මැනව. දාවිද්ගේ පුත්‍රයා කියලා කියන්නේ මෙසියස් වහන්සේට කිව්ව වෙනත් නමක්. එතකොට දාවිද්ගේ වංශයෙන්ම තමයි දිවසිවරයා සමිදානන් වහන්සේ මේ ගැලවීමේ අංකුරය බිහි කළේ. අපි එහෙමනම් ආගමන සමයේ පළමුන ඉරුදිනට අදාළ පිළිතුරු ගී කොටස වෙත යොමු වෙද්දී පීතුමිනි වහන්සේතර පැහැදිලි කළාසේ පිළිසරණපතා යැදීමක් ආකාරයෙන් අපිට දකින්නට ලැබෙන ඔය පිළිතුරු ගියේ සඳහන් කොටසක් මා උච්චාරණය කළොත් සමිඳුනි ඔබේ ක්‍රියාමාර්ගය මට හෙළි කළ මැනව ඔබේ මාවත් මට පැහැදිලි කළ මැනව ඔබේ සත්‍ය අනුව මාගෙන ගිය මැනව මට එය ඉගැන්වුව මැනව. කොහොමද පීතුමිනි අපි මේ විශ්ලේෂණය කරගන්නේ? දැන් ওই පිළිතුරු ගීයේ 25 වෙනි ගීතිකාවේ 4 වෙනි පදයත් 8 වෙනි 9 වෙනි පදයත් 10 11 පදත් තමයි උපුටලා අරගෙන ඇත්තේ. දැන් මේක බලපුවාම පිළිසරණය පතා කරන යදුමක් හැටියට තමයි අපට තේරෙන්නේ. ඒ වගේම මේ යදුම පෞද්ගලික වැළපිල්ලක්. individual lamentation අදෝනාවක්. විශේෂයෙන් පළවෙනි වගන්තියේ ඉඳලා තුන්වෙනි වගන්තියටත් අටවෙනි වගන්තියේ ඉඳලා 15 වෙනි වගන්තියටත් අපි දකිනවා මේ වැළපිල්ල. මේක අපි විශ්වාස කරනවා බොහෝ විට දාවිද්ගේ ගීතයක් වෙන්නම ඇති කියලා. අපි විශ්වාස කරනවා. මොකද ලොකු වැළපීමක් මෙහි තියෙනවා. අනාචාරයේ පාපයෙන් පසුව දාවිද් තමන්ගේ හිත තුලට ආපු පාපේ හා වරදකාරී සිතුවිලි බොහොමයක් පිළිබඳ ජීවිතයේ පුරාවටම පසුතැවුණා. මේ එක් තැනක කියනවා sins of my youth and my rebellious nature. මාගේ තරුණ වියේදී කරපු පාපයන්ට මම මනස්ථාපනය වෙනවා කියලා කියන 7 වෙනි වගන්තිය. එතකොට මාගේ පාපේ iniquity නැත්තම් පාපේ කහට ගැන ඉඟි කරනවා. දැන් සමිදානන් වහන්සේ එන දවසේදී කහට නැති හිතක් තියෙන්න ඕන. පිළිතුරු ගීයෙන් අපට කියනවා මේ ගීතිකාකරුගේ අත්දැකීමම අපේ ජීවිතය තුළ තියෙන්න ඕන. ලොකු මනස්ථාපනයක්, ගැඹුරු සංතාපයක් අපි තුළ තියෙන්නට ඕන. දැන් මේක ඇතුලේ තියෙනවා තව කතන්දරයක්. ශ්‍රද්ධාව, විශ්වාසය, පැහැදීම, නිශ්චය වශයෙන්ම නිශ්චය කර ගැනීම උදෙසා කිරිච්ච යදුමක් හැටියට මේ අපි දකින්නත් පුළුවන්. සමිදානන් වහන්සේගේ දවස පැමිණෙනකොට නොකැලැල්ව සිටීමට ගෙනෙන ආරාධනය ඇතුලේ කෙනෙකුගේ වැළපිල්ල මින් ඉඟි කරනවා. අපි වැළපෙන්නට ඕන. අපි ඉල්ලන්නට ඕන. දැන් 31 හා 51 වැනි ගීතිකාවල තේමාව හෝ හඬට මේ 25 වෙනි ගීතිකාව සමානව නොඇසුණත් මේ පසුතැවෙන වැළපෙන්නෙකුගේ වැළපීමක් හැටියට අපි දකිනවා. විශේෂයෙන් 15 හා 22 දක්වා වගන්ති මේ වෙනකොට පෞද්ගලික වැළපිල්ල පොදු වැළපිල්ලක් බවට පත් කරලා තියෙනවා. නැත්නම් පෞද්ගලික පාපය හා ඒ විපාකයේ පිළිබඳව පිළිතුරු ගීය විග්‍රහ කරමින් ඒ සමස්ත සමාජයටම ආදේශ කරනවා. මිදීම උදේසා සහ මාර්ගෝපදේශකත්වයේ උදේසා කර යදුමක් මේ ගීතිකාවේ පළවෙනි පදයේ ඉඳලා තුන්වෙනි පදයට එනවා. මාර්ගෝපදේශකත්වයේ හා සමාව උදේසා කරන යදිල්ල හතරවෙනි වගන්තියේ ඉඳලා හත්වෙනි වගන්තියට යනවා. නැවත මාර්ගෝපදේශත්වයේ ස්ථීර භාවය 8 ඉඳලා 10ට කතා කරනවා. සමාව උදේසා වැළපිල්ල 11 වෙනි වගන්තියේ. නැවත මාර්ගෝපදේශකත්වයේ ස්ථීර භාවයේ උදේසා 12 14 වගන්තිය.
අවසානයේදී ආරක්ෂාව හා ගැලවීම සමිඳුන්ගෙන්ම බලාපොරොත්තු වෙලා 15 ඉඳලා 22 දක්වා වගන්ති අයදිනවා. දැන් චතුර මට ඉඩ දෙන්න මෙහි ඊටා ගැඹුරු තැනක් ඔබත් එක්ක බෙදා ගන්න. දැන් මෙහි ගීතිකාකරු මෙන්න මේ වගේ පද භාවිතාවක් කරනවා. to you or in you. සමිඳුනි ඔබ වෙතට, සමිඳුනි ඔබ තුල. යදුම ඇතුලේ භාවිතා වෙනවා. මේකට යොදලා තියෙන හීබ්‍රු පදය තමයි බකහ. බකහ කියලා කියන්නේ ඇතුලේ. සමිඳුන් තුල, සමිඳුන්ගේ අනපනත් ඇතුලේ. සමිඳුන්ට පිටින් නෙවෙයි, සමිඳුන් සමග නෙමෙයි. in Jesus. දෙවි සමිදානන් තුල ගෙවන ජීවිතයක්. ඒ කියන්නේ සමිඳුන්ගේ රක්ෂස්ථානය මට දැනෙන ජීවිතයක්. උන්වහන්සේ මාව හරියට කිරිල්ලියක තමන්ගේ පැටවුන් පියාපත් වලින් වහගෙන ඉන්නා වගේ වහගෙන ඉන්න අත්දැකීමක්. බකහ කියන අත්දැකීම ඇතුලේ එනවා. ඒතකොට සමිඳුනි ඔබ තුල දිවි ගෙවන්න මට බලය දෙන්න. එතකොට උන්වහන්සේගේ අනාවරණය සිද්ධ වෙද්දී, උන්වහන්සේ දෙවන ආගමනයේ සිද්ධ වෙද්දී මම උන්වහන්සේ තුල නම් චතුර බය වෙන්න කාරි නැහැ. බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒතකොට සමිඳුන් සමග ඒකාත්මික වීම ඉඟු කරනවා. දැන් යාවේ තනන් වහන්සේට my God මාගේ දෙවියනි කියා කීම ඇතුලේ. දැන් ඊශ්‍රායලයේ පරණ ගිවිසුමේ යාවේ තනන් වහන්සේ උත්කෘෂ්ඨ තැනක හිටියේ. උන්වහන්සේට කිව්වේ එලෝහිම්, එයයි මුල් යුගයේ භාවිතය. ඊට පස්සේ අපි දකිනවනේ බාරාෂිත් එලෝහිම් කියලා. එනම් මැවීමේ ක්‍රියාවල තුන්වහන්සේගේ ප්‍රකාශ වීම. ඊට පස්සේ එල් ෂඩායි වික්‍රමාන්විත දෙවියෝ, එල් ජහීරේ සියල්ල සපයන දෙවියෝ, මේ ආදි වශයෙන් එල් කාදුෂ් සුවිශුද්ධ වූ තැනන් වහන්සේ. බලන්න උන්වහන්සේව හඳුන්වන්න යෙදපු පද. ඒ අතර ඔබ වහන්සේ තුල කියලා කියන්නේ ලොකු ප්‍රොග්‍රෙසිව් එකක්, ලොකු ප්‍රොග්‍රෙස් එකක්, ප්‍රොග්‍රෙසිව් ස්ටෙප් එකක්. ඒ කියන්නේ බකහ in you ස්වාමිනී රජුන් තුල ශ්‍රේෂ්ඨ වූ තැනන් වහන්සේ තුලට ඇතුළු වීම ලෙහෙසි නෑ. නමුත් මේ දිවචවරුන් හා මේ අත්දැකීම ඇතුලේ මේක කීම තුල my God කීම තුල අපට යමක් ලැබෙනවා. ඒකට මූල සාධක අපට සපයන්නේ forgive කියන වචනයයි. 6:7-11 වගන්ති. වාසලහත්තාහ කියලා අපි ශබ්ද කරනවා හීබ්‍රු භාෂාවෙන් forgiveness. පාපයෙන් හැරීම, rebellious ways, දුෂ්ට දුර්දාන්ත භාවයන්ට සමාව ලැබීම. මෙන්න මේක තමයි පිළිතුරු ගීයෙන් කියන්න උත්සාහ කරේ. එතකොට අපි දැන් පැහැදිලි වෙනවා දිවැසිවරයා අති බලගතු විදිහට අපව ඔවුන් වහන්සේගේ දෙවන පැමිණීමට සූදානම් කරන අතර සමිදානන් වහන්සේම එම යෙදුම එනම් මනුෂ්‍ය පුත්‍රයාණන් කියන යෙදුම භාවිතය ඇතුලේ ඒ භාවිතී තිබිච්ච සන්දර්භයේම අපට කාවද්දන බව දෙවන කියවීමෙන් අපට පැහැදිලි කරනවා ප්‍රේමේ සිතක් නිදොස් සිතකට මුල් බව. පිළිතුරු ගීයෙන් අපට කියා දෙනවා ඒක කරන්න නම් මනස්ථාපනය වෙන්න ඕන, සමිඳුන් තුල ඉන්න ඕන, උන්වහන්සේගෙන් සමාව ලබන්න ඕන කියලා. මේ ගෙවෙන්නේ ආගමන සමයේ පළමුවන යාමය, එහෙම නැත්නම් පළමුවන කොටස, පළමුවන දවස් කිහිපය. එතකොට පියතුමිනි අපිට පැහැදිලි කරලා දෙන්න අවසාන වශයෙන් මට බොහොම කෙටියෙන් දැන් විනිශ්චයට අපි දැන් මිනිස්සු එක්ක ජීවත් වෙනවා. මේ සාමාන්‍ය බාහිර සමාජයේ අපි මානව පරපුරක් එක්ක ජීවත් වෙන්නේ. පවුලක් ඇතුලේ ගත්තත් අම්මා තාත්තා, වැඩිහිටියෝ, සහෝදර සහෝදරියෝ, පෙම්වතුන් පෙම්වතියන්, බිරිඳ ස්වාමි පුරුෂයා ආදිය පිරිවරාගෙනයි අපි ජීවත් වෙන්නේ. හැබැයි අවසානයේදී සමිදානන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න වෙන්නේ මට පෞද්ගලිකව, ඔබ වහන්සේට තනිවම. අපිව බලන් ඉන්න ප්‍රේක්ෂක හිතවතුන් හිතවතෙනි ඔබට තනිවම මට සමිඳුන් එක්ක පෞද්ගලික ගනුදෙනුවක් අවසානයේදී කරන්න තියෙනවා. ඒ ගනුදෙනුවට කොහොමද මේ ආගමන සමයේදී අපි සූදානම් වෙන්නේ? ඇත්ත වශයෙන්ම පිළිතුරු ගීයෙන් පටන් ගත්තොතින් චතුර අපේ පාපය අපි පිළිගන්න ඕන. මනස්ථාපනයෙන් එනම් උන්වහන්සේ තුලට ඇතුළු වීම බකහා කියන පදයේ ඇතුළේ අපිට කියන උන්වහන්සේව මගේ කරගන්න අත්දැකීමකට එන්න ඕන. ඒ කියන්නේ චාරිත්‍ර වාරිත්‍ර හා ඔය පොදු කතන්දර සියල්ලටම
එපිටින් නැති පෞද්ගලිකානුභූතිය, පෞද්ගලිකා දැකීම, පෞද්ගලික උන්වහන්සේ මට කවුද? මට කවුද කියලා දැනෙන්නේ මම අයහපත් මාර්ගවලින් මිදී යහපත් මාර්ගයේ තුල නොහොත් උන්වහන්සේගේ වචනය තුල සැරිසරීමයි. ගීතිකාවේ 1 2 ගීතිකා ඒක අපි පැහැදිලිවම කියනවා සමිඳුන්ගේ අනපනත් අනුසාර කිරීම. ඕක බොහොම කෙටි කරගත්තොත් මේ ආගමන කාලයේදී ඔබ යන්න කොමිසමට මනස්ථාපනය වන්න, පාපුච්චාරණය කරන්න, තැවෙන්න ගොඩාක් දේවල් තියෙනවා චතුර. පොදු පාපයයි පෞද්ගලික පාපයයි කියලා දෙකක් තියෙනවා. ඔවුන් සිය දේශයට සමිදානන් වහන්සේ අපේ මිදුම් කාර්යයා නොය යන නම දුන්නාසේ අපිටත් යම් දිනක නේද නොබෝ දිනකින් අපිට උන්වහන්සේත් එක්ක ඒ ගනුදෙනුව සිද්ධ කරන්නට උන්වහන්සේ ආවේ සාමය කුමාරයාණන් ලෙසයි අපි හඳුන්වන්නේ. ඉතින් උන්වහන්සේගේ උත්පත්තිය සිහිපත් කරමින් දෙවන ආගමනය පිළිබඳව සිහිපත් කරමින් අපි ක්‍රිස්තෝත්පත්ති මංගල්‍ය සමරන්නට සූදානම් වන කිතුණු දේව ජනතාවක් ලෙස මේ කියූ කාරණා අපේ හදවත් ගැඹුරෙහි තැන්පත් කරගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙන්නට මේ සතියේදී අපි ඔබට ආරාධනා කරනවා. සූතිවන්ත වෙනවා මේ ගැඹුරු දේව ධර්මික කරුණු ධර්මයන්ව ධර්ම සාකච්ඡාව තුළ බෙදාගත් කරු වජිර සිල්වා පූජා ප්‍රසාදීන් වහන්සේට පියතුමිනි ජේසු පිහිටයි කියලා වහන්සේට සමුදෙනවා. ජේසු පිහිටයි. හිතවතුනි සූදානම් සත් දිනකින් නැවතත් ධර්මයන්ව ධර්ම සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න ඔබට ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය බහුලව ලැබේවා. ආයිබෝවන් ජේසු පිහිටයි.